නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සදහවත් පින්වත්නි, අද දවසේත් ඔබ වෙනදා වගේම මේ සූදානම් වෙන්නේ උදාන පාළි සදහම් දේශනාවේ තවත් එක් උදානයක් ඉගෙන ගන්න. පින්වත්නි, අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාථා දේශනා කරද්දී ඒ ගාථා උන්වහන්සේගේ සිරිමුව මඩලින් નિરાයාසයෙන්ම යම් කිසි ප්‍රසාද ජනක අවස්ථාවක හෝ සංවේග ජනක අවස්ථාවක හෝ විශේෂදායක යම් සිද්ධියක් මුල් කරගෙන උන්වහන්සේගේ මුවින් ඒ ගාථා નિરાයාසයෙන් ගලා යනවා. ඒවට තමයි උදාන කියලා කියන්නේ. දැන් පින්වත්නි, සාමාන්‍ය මනුස්සයන්ගේ ජීවිතේ නොඑක් ප්‍රසාද සංවේග අවස්ථාවල මේ මුවින් වචන පිට වෙනවා. දැන් පෘථග්ජන කෙනා, කෙලෙස් සහිත කෙනාගේ මුවිනුත් සමහර අවස්ථාවල නොඑක් වචන පිට වෙනවා. හැබැයි ඒ වචන සමහර විට අර්ථ සහිත නැහැ. අනර්ථ සහිතයි. කෙලෙස් ඇති වෙන වචන දුක් සහගතයි. ඒකෙන් විමුක්ති සුඛේ ඇති කරලා දෙන්න උදව් කරන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ මුවින් નિરાයාසයෙන් යම් වචනයක් ගලා ගියාද ඒ වචනේ පවා අර්ථ සහිතයි. ඒ වචනේ පවා ඒකාන්තගත විමුක්ති අවබෝධය පිණිස උපකාර ධර්මයක් වෙනවාමයි. බලන්න එතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ බුද්ධ භාෂිත කොයිතරම් පැහැදිලි පිරිසිදු දේවල්ද, කොයිතරම් පැහැදිලි පිරිසිදු බුද්ධ වචන දේවල්. පින්වත්නි, ධර්මයේ විස්තර තියෙන තැන්වල සඳහන් වෙනවා සබ්බං වචීකම්මං බුද්දස්ස භගවතු ඥානානුපරිවත්තති. ඒ භාග්‍යතුන් වහන්සේගේ මුවින් යම් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ඥානයට අනුවමයි පවතින්නේ. සබ්බං කායකම්මං බුද්දස්ස භගවතු ඥානානුපරිවත්තති. සියලු කායික කර්ම අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඥානයට අනුවමයි තියෙන්නේ. සබ්බ මනෝ කම්මං බුද්දස්ස භගවතු ඥානානුපරිවත්තති. සියලු මනෝ කර්මත් භාග්‍යතුන් වහන්සේගේ ඥානයට අනුවමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නොදැන යම් කිසි කාය කර්ම සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නොදැන යම් වචී කර්ම සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නොදැන යම් සිතුවිලි පහළ වෙන්නේ. දැන් සාමාන්‍ය පුතග්ජනය සමහර විට යම් දේවල් කරනවා එයා දන්නෙත් නෑ. යම් දේවල් මුවින් පිට වෙනවා ඒ කෙනා දන්නෙත් නෑ. එතකොට බලන්න අපේ ජීවිත කොයිතරම් සිහිනුවන දුර්වලව පවතින ස්වභාවයක්ද තියෙන පුතග්ජන කෙනාගේ. ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතේ සම්පූර්ණ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මේ සියල්ලම උන්වහන්සේගේ බුද්ධ ඥානයට අනුවයි තියෙන්නේ. එතකොට මේ උදාන පාළි භාග්‍යතුන් වහන්සේගේ ඥාණයෙන් බැහැර වෙලා පිට වෙනව නෙවෙයි. નિરાයාසයෙන් ගලා ගියාට ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ඥානයේ තුලමයි පවතින්නේ. ඉතින් ඒ නිසායි පින්වත්නි, මේ උදාන පාළි වල තියෙන ගාථා මෙතරම් අර්ථ සම්පන්න, පරිපූර්ණ, විමුක්ති සුඛය ඇති කරලා දෙන සුභාසිත බුද්ධ භාෂිතයි මේ. අද ඉගෙන ගන්නේ පින්වත්නි හරිම ලස්සන උදාන ගාථා ඇතුළත් සූත්‍ර දේශනාවක්. මේ උදානයේ පිටවෙද්දී අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ උරුවෙල් ජනපදේ නේරංජරා නදී තීරේ මුචලින්ද මූලේ පඨමාභි සම්බුද්ධ. උරුවෙල් ජනපදේ නේරංජරා ගඟ අසබඩ මුචලින්ද කියන මිදෙල්ල රුක්සෙවණිදී. මේ සූත්‍රයට මූලික වුණේ මුචලින්ද නාගරාජයාගේ විස්තරය ඔබ අහලත් ඇති. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ අමාවින් නිවන් සුවේ විඳිමින් එක දිගට එකම පළඟින් 7 දවසක් වැඩ හිටියා.
එතකොට පින්වත්නි විමුක්ති සුඛ පටිසංවේදී කියලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා එකම පළඟින් දවස් 7ක් වැඩ ඉන්නවා. ඔබට මතක ඇති මේ උදාන පාළි දේශනා මාලාවේ මුල්ම දේශනාවල තිබුණා පඨම බෝධි සූත්‍රයේ, ဒုတိ ය බෝධි සූත්‍රයේ, තතිය බෝධි සූත්‍රයේ. ඒ දේශනාවලට කලින් ඒ දේශනාවේ විස්තරය තියෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා එකම පළඟින් දවස් 7ක් වැඩ සිටියා විමුක්ති සුඛය වළඳමින්. නිරෝධ සමාපත්තියට සමවැදිලා එකම පළඟින් දවස් 7ක් වැඩ සිටියා බෝධි මූලයේ. එතකොට මේ මිදෙල්ල රුක්සෙවණිදිත් භාග්‍යතුන් වහන්සේ එකම පළඟින් දවස් 7ක් විමුක්ති සුඛය වළඳමින් වැඩ ඉන්නවා. තේනකෝ පන සමයේන මහා අකාල මේඝෝ උපාදී දවස් 7ක් එක දිගට අකල් වැස්සක් හටගත්තා. ඒ කියන්නේ මේ වහින කාලෙක නෙවෙයි. නොකල්හි වැස්සක් හටගත්තා. විශාල වශයෙන් මේ දරුණු වර්ෂාවක්. එතකොට ඒ සාමාන්‍ය අපි වචන කියන්නේ නාකපන වැස්ස කියලා. ආන්නේ ඒ වගේ මහා දරුණු වර්ෂාවක් හටගත්තා. ඒ වගේම සීත වාත දුද්දනි. සීතල හුලං හමනවා. එතකොට හුලඟත් එක්ක මහා දරුණු වර්ෂාවක් හටගනිද්දි කුණාටුවක් වගේ තියෙනවනේ. ආන්න ඒ වගේ මහා අකල් වර්ෂාවක් හටගත්තා. අතකෝ මුචලින්දෝ නාගරාජා සක භවන නික්කමිත්වා භගවතු කායං සත්තුක්ඛතුං භෝගේහි පරික්කිප්පිත්වා උපරිමුද්දනි මහන්තං පේනං විභජ්ජ අට්ඨාසි. එතකොට මේ මුචලින්ද නාගරාජයා ස්වකීය භවනෙ නික්මිලා ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහේ වටේ ශරීරයේ වටේ දරණවැල් 7කින් වෙලා ගත්තා. වෙලාගෙන භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරසට ඉහළින් මහත් වූ පෙනේ විහිදුවාගෙන සිටියා. මේකේ තියෙනවා මා භගවන්තං සීතං අනේ භාග්‍යතුන් වහන්සේට සීතලෙන් පීඩා වෙන්න එපා. මා භගවන්තං උන්න භාග්‍යතුන් වහන්සේට උණුසුමෙන් පීඩාවක් වෙන්න එපා. මා භගවන්තං දංසමකස වාතා තපසිරින් සප සම්පස්සෝති. භාග්‍යතුන් වහන්සේට මැසි මදුරුවන්ගෙන් අවුසුලම් පීඩාවලින් නපුරු පහසක් ඇති වෙන්න එපා කියලා උතුම් චේතනාවකින් මේ මුචලින්ද නාගරාජයා අර භාග්‍යතුන් වහන්සේ වටේ දරණවැල ගොතාගෙන අහසේ සිරසට ඉහළින් පෙනගොබේ විහිදුවාගෙන හිටියා කියනවා. ඔබ සමහර විට අර නොඑක් පිළිම වහන්සේලාගේ ඔබ දැකලා ඇති මුචලින්ද නාගදරණේ හදලා තිනවා. ආන්න මේ විදිහට මේ මුචලින්ද නාගරාජයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සෙවණ සලසන්න දරණවැල ගොතාගෙන හිටියා. එතකොට බලන්න පින්වත්නි දැන් මේ නාගරාජයා කියලා කියන්නේ අපි දන්න මේ පොළොවේ බඩගාගෙන යන නයි නෙවෙයි. නාගලෝකය කියලා තියෙන ඕපපාතික නාගලෝක තියෙනවානේ. අන්න එතකොට ඒ ලෝක. එතකොට මේ නාගරාජයා ওই විදිහට දවස් 7ක්ම එක විදිහටම භාග්‍යතුන් වහන්සේ ඔන්න දැන් සමාපත්තියෙන් වැඩ ඉඳිtti භාග්‍යතුන් වහන්සේට හිසට සෙවණ සලසමින් අර නාගරාජයා එක ඉරියව්වෙම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සද්දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිටවතාලා. එතකොට මුචලින්ද නාගරාජයා වැහි වලාකුළු පහ වෙලා ගිය පිරිසිදු අහස ඇති බව දැනගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වෙලා සිටි දරණවැල ලිහා තමන්ගේ නාගවේශේ ඉවත් කරලා ලස්සන තරුණයෙකුගේ වෙශයක් කරන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන හිටගත්තා. හිටගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන ඉඳී ආන්නේ මොහොතේ තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ සිරිමුව මඩලින් මෙන්න මේ ලස්සන උදාන ගාථා භාග්‍යතුන් වහන්සේගේ මුවින් නික්මුනේ. මේ ගාථාවල තියෙනවා සුකෝ විවේකෝ තුට්ටස්ස සුත ධම්මස්ස පස්සතු අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ පාන භූතේසු සංයමෝ. ඊළඟට තියෙන සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්ඛමෝ අස්මිමානස්සයෝ විනයෝ ඒතං වේ පරමං සුඛන්ති. මේකේ තේරුම තමයි පින්වත්නි
සද්ධර්මයේ අවබෝධ වීම නිසා ඒ නිවන් දකින සතුටු සිත් ඇති රහතන් වහන්සේට ඒ චිත්ත විවේක හරි සනීපයි කියන. හරිම සැපයි. අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ. ඒ කියන්නේ ලෝක ක්‍රෝධ නැති බවත් මේ ලෝකේ හරි සැපක් කියනවා. පාන භූතේසු සංයමෝ. ලෝකේ සතුන් ගැන අනුකම්පාව ඇතිවීමත් ඒකාන්තයෙන් සැපයි කියන. හරි ලස්සනයි පින්නත් මේ ගාථා. මේ ලෝකේ කාමයන් ඉක්මවා ගිය විරාගී බවත් ඒකාන්තයෙන් සැපයි කියන. සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමු. කාමයන් ඉක්මවා ගිය විරාගී බව ඒකාන්තයෙන් සැපයි. අස්මිමානස්සයෝ විනේ ඒතං ඒ පරමං සුඛන්ති. යම් මේ මාන්නේ දුරුවීමක් ඇද්ද ඒ අරහත්ත්වය තමයි උතුම්ම සැපය. බලන්න පින්වත්නි මේ අරහත්ත්වේ සැපය අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මේ වගේ උදාන වලින් උන්වහන්සේගේ සිරිමු මඩලින් નિરાයාසයෙන්ම ගලා ගිය ලස්සන උදානයන් මේ අපි ශ්‍රවණය කරන්නේ. සුඛෝ විවේකෝ තුඨස්ස සුත ධම්මස්ස පස්සතු අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ පාන භූතේසු සංයමෝ. දහමින් ලැබෙන සතුට විඳිනා සත්‍ය දකිනා රහත් මුනිඳුට හුදෙකලා බව සැපයකි. තරහ නැති බව ලොවේහි සැපයකි. හැම සතුන් ගැන අහිංසාවද සැපයකි. ඉතින් බලන්න පින්වත්නි මේ ගාථා රත්නේ තියෙන උදාර බුද්ධ වචන අර්ථ සහිත ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාළ විරාගී භවී සැපය මේ ගාථා වලින් හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන්. බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර ලස්සනට මේ ගාථාව තෝරලා දෙනවද? සුඛෝ විවේකෝ තුට්ටස්ස සුත ධම්මස්ස පස්සතෝ. ධර්මයේ අවබෝධය නිසා ඇතිවෙච්ච විවේකයේ තමයි ඒ රහතන් වහන්සේට සැපගෙන දෙන්නේ. අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ. ක්‍රෝධ නැති බව ලෝකේ සැපයි. පාන භූතේසු සංයමෝ. ඒ වගේම සියලු සත්වයන් කෙරෙහි අහිංසාව ඇතිවීමත් ඒකාන්තයෙන් සැපයි කියනවා. බලන්න මේ බුද්ධ වචන කොයිතරම් අර්ථ සහිතද? ක්‍රෝධය කෙනෙක්ගේ හිතේ තියෙද්දී එයාට සැපයක් නැහැ. සත්ව හිංසාව අන් අයට හිංසා පීඩා කිරීම ගැන යම් චේතනාවක් තියෙද්දී, පලි ගැනීම චේතනාව තියෙද්දී එයාගේ සිතේ සැපයක් නැහැ. හොඳට බලන්න තරහ ගිය අවස්ථාවල මේ සිතට සැපයක් නැහැ. මේ සිත කැළඹිලා, ඇවිසිලා. තරහ විසුණාට පස්සේ සමහර විට තමන්ව පාලනය කරගන්න බෑ. එතකොට ඒ තමන් ළඟ ඉන්නේ තමන්ගේ මව්ද, පියාද, තමන් ගරු කළ යුතු කෙනෙක්ද? මෙතන තමන්ගේ තියෙන වැදගත්කම මොකද්ද? ඒ ඔක්කොම අමතක වෙනව නේද? බලන්න තරහ විසුණාට පස්සේ ඒ මනුස්සයාට ඒ තරහ විසිලා යම් ක්‍රියාවක් කළාද? ඒ තරහ නිවිච්ච වෙලාවට තමයි එයාට සිහි උපදින්නේ. සමහරට ඒ වෙනකොට එයා පසුතැවෙන තත්වයටපත් වෙලා. සමහර විට සමහර මිනිමරුන් වල, සමහර නොඑක් නඩු තබවල ගොඩාක් තියෙන්නේ ක්ෂණික කෝපය නිසා ඇතිවෙච්ච දේවල්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ උදානේ වදාරනවා අභ්‍යාපජ්ජං සුඛං ලෝකී. තරහ නැති බව ඒකාන්තයෙන් සැපයි. පාන භූතේසු සංයමෝ. මේ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි, සියලු සත්වයන් කෙරෙහි අවිහිංසාව පැතිරවීම ඒකාන්තයෙන් සැපයි. ඊළඟට තියෙනවා සුඛා විරාගතා ලෝකේ. කාමානං සමතික්කමෝ. මේ විරාගී බව ඇති, කාමේ නැති බව ලෝකේ ඒකාන්තයෙන් සැපයක්. අස්මිමානස්සයෝ විනයෝ ඒතං ඒ පරමං සුඛන්ති. ඒ වගේම
මේ මාන්නේ දුරු කරපු අරහත්ත්වයටපත් වීම ලෝකේ ඒකාන්තයෙන් සැපයක් කියන. පින්වත්නි, මේ විරාගී භවයේ තියෙන සැපේ නම් මෙතෙකයි කියලා කියන්න බෑ. රාගයෙන් ඇතිවන දුක් විරාගී භවයේදී නැහැ. ඒ විරාගී ජීවිතයේ ඒ රහතන් වහන්සේලා ඒකාන්තයෙන් සැපසහගතව ගත කළා. රාගයේ තියෙන සත්‍යය ඒ රාගය නිසා බොහෝ කොට දුක් විඳිනවා. විරාගී උත්තමයන් වහන්සේලා විරාගය නිසා සැප විඳිනවා. ද්වේෂයේ සිත්වල තියෙන අය ද්වේෂය නිසා දුක් විඳිනවා. විිත දෝෂී උත්තමයෝ ඒ නිසා සැප විඳිනවා. විිත දෝෂී බව නිසා. මෝහයේ තියෙන සත්වයා මෝහය නිසාම දුක් විඳිනවා. මෝහේ නැති උත්තමයෝ විිත මෝහී බව නිසා සැප විඳිනවා. එතකොට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කොයිතරම් සැපසහගතව වාසය කරන්නේ නැද්ද? රහතන් වහන්සේලා ගැන තියෙනවා සුඛිනෝ වත අරහන්තු තණ්හා තේසං න විජ්ජති. ඒ රහතන් වහන්සේලා ඒකාන්තේ සැපයෙන් වාසය කරනවා. ඒකට හේතුව තමයි තණ්හා තේසං න විජ්ජති. තෘෂ්ණාවක් උන්වහන්සේලාගේ ජීවිතවල විද්‍යමාන නොවෙන නිසා. අස්මිමානෝ සමුච්චින්නෝ මෝහ ජාලං පදාලිතං. උන්වහන්සේලා අස්මිමානේ මේ සිතේ තියෙන මහන්නේ සම්පූර්ණයෙන් ගලවලා දාලා. මෝහ ජාලං පදාලිතං. මෝහේ නැමැති දැල පළලා දාලා. එතකොට බලන්න රහතන් වහන්සේලා සැපේ ලබන්නේ කුමක් නැති වුණාමද පින්නත්? තෘෂ්ණාව නැති වුණාම. ආන්නේ තෘෂ්ණාව නැතිවීමේ සැපය ඒ රහතන් වහන්සේලා ඒකාන්තයෙන් අත්විඳා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන් අත්විඳා. මේ ලෝකේ විමුක්තිය කියලා යම් සැපයක් තියෙනවා නම් ඒ රාගයේ ඡේවීමේ සැපේමයි. ද්වේෂේ නැතිවීමේ සැපේමයි. මෝහේ නැතිවීමේ සැපේමයි. භාග්‍යවතුන් වහන්සේ අදාලා රාගක්ඛය රාද නිබ්බාන. රාගයේ ඡේවීමමයි නිවන. රාගයේ ඡේවීමමයි නිවන. එහෙනම් මේ රාගයේ තියෙනකන් අපිට හිතෙන්නේ මේ දැන් සාමාන්‍ය පෘථග්ජන ලෝකේ භෞතික ලෝකේ කතා කරන්නේ මේ රාගය නිසා සත්‍යය සැප විඳිනවා. මේ සුබ නිමිති නිසා සැප විඳිනවා. කාම වස්තුන් නිසා සැප විඳිනවා කියන අදහසමයි තියෙන්නේ. නමුත් යම් දෙයකට අපි ආසා කරගෙන තමන් තෘෂ්ණාවෙන් බැඳිලා වාසය කරනවාද? ඒ දෙයට අයිති සත්‍ය ධර්මයේ තමයි අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවය. විපරිණාමය කියන වෙනස් වෙලා යන ස්වභාවය. අනාත්ම ස්වභාවය. තමන්ට අයිති නැති ස්වභාවය. ඒකත් එක්ක ජීවිතේට දුක උපදිනවා. මේ කාම වස්තු වල තියෙන දේ තමයි ආස්වාදයක් තියෙනවා. දැන් බලන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදී මෙහි වගේ ආස්වාදී තියෙනවනේ. ආස්වාදී තිබුණට එහි ආදීනවෙකුත් තියෙනවා. ආදීනවේ තමයි අනිත්‍ය වීම. දුකටපත් වීම, වෙනස් වෙලා යන්නේ. අනාත්ම ස්වභාවය. අනාත්ම කියලා කියන්නේ Tamanට අයිති නැති ස්වභාවය. ආන්නේ ඒ ස්වභාවයටපත් වෙද්දී ආදීනව මතුවෙනවා. ආදීනව මතුවේදී එයා ආස්වාදයේ බැඳිලා ඉන්නවා නම් ආදීනවේදී දුකටපත් වෙන්න වෙනවා. යම් දවසක යම් කෙනෙක් කාමයන් ගැන ආදීනව දකිනවා නම් එයාට පුළුවන් කියනවා නිස්සරණයේ හිත පිහිටව ගන්න. ඒ කියන්නේ මේ ආදීනව සහිත කාමයන්ගේ නොඇලී සිටින්න. සිත විරාගයට පත් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසානේ පින්වත්නි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ආදීනව සංඥාව ප්‍රකට කරන හැටි බුද්ධ දේශනාවල සඳහන් කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අනිත්‍ය වශයෙන් බලන්න, දුක් වශයෙන් බලන්න, අසුභ වශයෙන් බලන්න. එතකොට මේවා බලද්දී ලෝකයේ කෙනෙක් හිතන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඍණාත්මක ස්වභාවයක්වත් තියෙනවද කියලා. එතකොට නුවණ නැති අය එහෙම කතා කරනවානේ. භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යව එයාව නෙගටිව් චින්තනයකින්, ඒ කියන්නේ ඍණාත්මක චින්තනයකින් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ බලන්න කිව්වේ. භාග්‍යතුන් වහන්සේ සත්‍යවාදීව මේ ලෝකේ පෙන්වුවා. යමෙක් සත්‍ය දේශ සත්‍ය වශයෙන් බලනවා නම් සත්‍ය වශයෙන් දැනගත්තොත් ඔහු අසත්‍ය වූ දුකට වැටෙන්නේ නැහැ. ඒකාන්තගත සත්‍ය වූ විමුක්ති සැපය ඔහුට අත්දකින්න ලැබෙනවා. ඒ පිණිසයි අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඉතින් පින්වත්නි මේ ධර්මය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී ඒ ධර්මයේ දේශනා කරපු
ඒ විමුක්ති ඒ ධර්මයේ දේශනා කරලා තියෙන විමුක්ති සැපේ ඒකාන්තයෙන් අද්දුටු රහතන් වහන්සේලා ඒ විමුක්ති සැපේ අත්දකින් වාසය කළා. ඒ විමුක්ති සැපේ උන්වහන්සේලා නිතර නිතර විමුක්ති සුඛයට සමවදිමින් වාසය කළා. උන්වහන්සේලාගේ සිතේ යම් බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි රහතන් වහන්සේලාගේ ගාථාවල තියෙනවා. යම් දවසක පිරිනිවන් පානවද ඒ දවස එන්නකම් බලාගෙන ඉන්නේ දුප්පත් මිනිස්සෙක් මාසේ පඩිය ගන්න ඇඟිලි ගැනගෙන බලාගෙන ඉන්නවා වගේ. ඒ උතුමන් වහන්සේලාට මෙලොව ගැන යම් ශෝකයක් නැහැ. පරලොව ගැන යම් ශෝකයක් නැහැ. මෙලොව ගැන යම් අපේක්ෂාවකුත් නැහැ. පරලොව ගැන යම් අපේක්ෂාවකුත් නැහැ. උන්වහන්සේලා මේ ශරීරයේ තියෙනකම් යම් දුකක් විඳිනවා නම් ඒ දුක පමණක් උන්වහන්සේලාට ඇත. මානසිකව විඳින දුකක් රහතන් වහන්සේලාට නැහැ. එතකොට බලන්න පින්නත්නි කොයිතරම් සැපයක් විඳින්න ඇද්ද? ගාථාවල තියෙනවා අනේ ජන්තේ අනුපත්තා චිත්තං තේසං අනාවිලං ලෝකේ අනුපලිත්තා තේ බ්‍රහ්ම භූතා අනාසවා. ඒ කීනාශ්‍රව රහතන් වහන්සේලා මේ සිත කැළඹෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. උන්වහන්සේලා මේ ලෝකේ තැවරෙන දේවල් ඔක්කොම අත්හැරලා ඒ තෘෂ්ණා නිරෝධයටපත් වෙලා විමුක්ති සුඛේ සාක්ෂාත් කරලා වාසය කරන්නේ. ඉතින් මේ උදාන ගාථාවේ සඳහන් වෙන්නේ ආන්නේ වගේ ලස්සන ගාථා රත්න. සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අස්මිමානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛන්ති කාමයන් ඉක්මවා ගිය විට විරාගී බව ලොවෙහි සැපයකි අස්මිමානය දුරුව ගිය විට සැබවින්ම අරහත් බව පරමෝත්තම සැපයකි. පින්වත්නි, ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අද දවසේ මේ උතුම් උදාන පාළි සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ දෙසැම්බර් 12 වන දිනට යෙදෙන තම ස්වාමි පුරුෂයාගේ 29 වැනි ජන්මදිනයේ නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම පිණිස පින්වත් රශ්මි කෝසලා මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ තම ස්වාමියාගේ උපන් දිනයට සිත පැතීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමටත් අප විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රැකවරණයත් ආරක්ෂාවත් මේ පින්වත් සියලු දෙනා වෙත සැලසේවා. දෙවියන්ට ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දෙසැම්බර් මාස 12 වන දිනට උපන් දිනයේ දින පින්වත් රශ්මි කෝසලා මහත්මියගේ ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ වගේම ඉදිරි අනාගත යහපත් බලාපොරොත්තු සුවසේ කරගන්න ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙමින් ඒ පින්වත් මහත්මයාට සුවසේම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අප මේ ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අයිති වෙලා සුවසේම ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා.
ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් රශ්මි කෝසලා මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා මේ මහත්මියගේ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ධර්ම දානයේ දෙන ඒ පින්වත් රශ්මි කෝසලා මහත්මියටත් ඒ මහත්මියගේ ස්වාමි පුරුෂයාටත් මේ පින් අයිති වෙලා ඒ වගේ මේ පවුලේ ඥාතිත මිත්‍රාදීන් දෙමව්පියන් ආදී සියලු දෙනාට මේ පින් අයිති වෙලා සුවසේම ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කර ලෝවාසී හැම දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් මේ පින් අයිති වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේම ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් එකසේම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.